समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्मुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ භික්ඛවේ ඨානානි අබින්හං පච්ච වික්ඛිතබ්බානි ඉත්තිආවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවාති ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, සසර කරන ලද්දා වූ මහානීය කුසල බලයකින් ලැබෙන ඊ타ම දුර්ලභ වූ මොහොතකුයි පින්වත් හැම දිනාම මේ ලබා ගත්තේ. ඒ ඊ타ම දුර්ලභව මේ ලෝක ධාතුවේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්ම ලාභේ ලැබෙන අවස්ථාවයි. බුද්ධෝත්පාදයේ මේ ලෝකයේ දුලභ කරුණක් පින්වත්නි. එවන් වූ දුලභ කරුණක් ලෝකෙට උදා වෙන සමයක ඒ බුද්ධෝත්පාදයේ දකින්ද, ඒ බුදු මුව මඩල දකින්ද, බුද්ධ වචනේ අහන්න සසර පින ඉතුරු කරගන්නේ, කුසලයේ සපුරගන්නේ බොහොම ස්වල්පයයි. ලෝකේ බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙනකොට පින්වතුනේ නිරයේ ඉන්න නිරිසත්වය කොච්චර ඇද්ද? තිරිසං භවයට වැටිච්ච තිරිසංගත සත්වයෝ ධර්මයක් කොහොම අවබෝධ කරන්නද? අසඤ්ඤ තලයට ගිහිල්ලා පින්වත්නි අසඤ්ඤ සත්වයන් හැටියට පින්වත්නි මහා කල්ප 500 ඉන්නකොට පින්වතුනේ මොනව කරන්නද, මොන ධර්මයක් අවබෝධ කරන්නද? ඒ බුද්ධෝත්පාදයක පින්වතුනේ ඒ දහම් පදය කන වැකින්ද මනුස්ස භවයක් ලබනවා කියන එක සුළුපටු කරුණක් නම් නෙවෙයි. ඒ උතුම් දුර්ලභ අවස්ථා ඔබ හැම දිනාටම ලැබුණේ හොඳට තේරුම් ගන්න ඔබ විසින්ම සසර කරන ලද පිනයි. ඔබ විසින්ම සසර සම්පූර්ණ කරන ලද්දා වූ කුසල බලයේ ඵලයයි. ඔබේම පුණ්‍ය විපාකයක්, ඔබේම කුසල විපාකයක් ඔබ විඳින වෙලාව මේ. එනිසා ඔබේම පුණ්‍ය විපාකයක්, ඔබේම කුසල විපාකයක් විඳින මේ වෙලාවේ මේ දේශනාවේ වචන මාත්‍රයකුදු අත් නොහැර පින්වත්නි මේ දේශනාව ශ්‍රවණය කරන්නට උත්සාහවන්ත වෙන්න. අද මේ ධර්ම දේශනාව
ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොවපුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ F167 රන්දිය උයන ඇකිරියගල පාර කෑගල්ල ලිපිනයෙහි පදිංචි ප්‍රදීපා සෙනවිරත්න මහත්මිය, චාතුල්‍යා සෙනවිරත්න දියණිය සහ චමත් සෙනවිරත්න සහ ධනිත සෙනවිරත්න යන පුතණුවරුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් ඒ පින්වතුන්ගේ සියලුම අරමුණු සියලුම පරමාර්ථ පින්වතුනි අපි මේ ධර්ම දේශනාව අවසානයේදී පමණක්ම සිහිපත් කරන්නට ඉඩ තබමු. දේශනාවේ දායකත්වයේ දරන හැම දෙනාට සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලයේ උපකාර වේවා. ඒ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන පින්වතුනි කවුරුත් ගෞරවයෙන් දැන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි අද මේ දේශනාවට මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ ධර්ම කාරණාවන් සංඛ්‍යාත්මකව සඳහන් වන දේශනා තමයි ඇතුළත්ව පවතින්නේ. ඒ අංගුත්තර නිකායේ දහම් කරුණු 5ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා පංචක නිපාතය කියලා. පංචක නිපාතය. ඒ පංචක නිපාතයේ නීවරණ වග්ගය කියලා වර්ගයක් තියෙනවා. ඒ නීවරණ වග්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ ඨාන කියන සූත්‍රයයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ නීවරණ වග්ගයේ ඨාන කියන සූත්‍ර දේශනාවයි පින්වත්නි අද දේශනා කරන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කළ දේශනාවක්. පංචමේ භික්ඛවේ ඨානානි අබින්හං පච්ච වෙක්කි තබ්බානි ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා. මහණෙනි කරුණු 5ක් තියෙනවා. අබින්හං පච්ච වෙක්කි තබ්බානි. අබින්හං කියන්නේ නිරන්තරවම නිරතුරුවම පච්ච වෙක්කි තබ්බානි නුවණින් සිහි කළ යුතු. සිහි නුවණින්ම මෙනෙහි කළ යුතු මහණෙනි කරුණු 5ක් තියෙනවා. ඉත්‍යාවා ස්ත්‍රියක් විසින් වේවා, පුරුෂේනවා පුරුෂයන් විසින් වේවා, පබ්බජිතේනවා පැවිද්දන් විසින් වේවා, ගහට්ඨේනවා ගිහියන් විසින් වේවා. පුරුෂයෙකු විසින් වේවා, ස්ත්‍රියක විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දකු විසින් වේවා, මහණෙනි නිරතුරුවම සිහි කළ යුතු කරුණු 5ක් තියෙනවා. මොනවද මේ කාරණා 5? පළවෙනිම කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා, මම ජරා ධර්මය ස්වභාව කරගත්තු කෙනෙක්, ජරා ධර්මය ඉක්මවපු කෙනෙක් නෙවෙයි කියලා නිතර සිහි කරන්න කිව්වා.
නිතර සිහි කරන්න කිව්වා. මොකද්ද පින්වත්නි ජරා කියන්නේ? පින්වත්නි කුමක්ද මේ ජරාව කියලා දේශනාවේ විස්තර කරනවා. කතමං චාවුසෝ ජරා. මොකද්ද මහණෙනි ජරාව? දේශනාවේ කියනවා මහණෙනි මේ ජරාව කියන්නේ මොකද්ද? ජරා, ජීරණතා, කණ්ඩිච්ඡං, පාලිච්ඡං, වලිත්තචතා, ආයුනෝ සංහානි, ඉන්ද්‍රියාණං පරිපාකෝ, අයං උච්චතා උසෝ ජරා. මොකද්ද ජරාව කියන්නේ? තනි වචනෙන් කිව්වොත් වියපත් වීම, දි รา පත් වීම, ජරාවටපත් වීම. ජරාපි දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ දාලේ ජරාවටපත් වීමත් දුකක්. ජරාවටපත් වීම දුකක්. එතකොට ජරාව කියන්නේ මොකද්ද? ජරාවටපත් වීම, ජීරණතා, දි รา පත් වීම. දි รา පත් වීම. වියපත් වෙන්න ශරීරයේ දිරනවා පින්වත්නි. ජීරණතා. කණ්ඩිච්ඡං. කණ්ඩිච්ඡං කියන පින්වත්නි කැඩෙන දේවල් තියෙනවා. දත් කැඩෙනවා, ඇටකටු කැඩෙනවා. ඒකට තමයි කණ්ඩිච්ඡං. ඊළඟට කියනවා පාලිච්ඡං. පාලිච්ඡං කියන්නේ පැහෙන දේවල්. කෙස් රැවුල් ආදිය ඒවා පැහෙනවා. ඊළඟට කියනවා කණ්ඩිච්ඡං, පාලිච්ඡං, වලිත්තචතා. වලිත්තචතා කියන්නේ වායුව විසින් කරපු විකෘති ස්වභාවයක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් තරුණ වයසේ ඉක්මවා වියපත් සමයට එනකොට පින්වතුනි වියපත් වුණාම ශරීරයේ සම රැලි වැටෙනවනේ. අන්න ඒ සම අතීතයේ මේ මසට ඇලිලා වගේ පින්වත්නි තිබිච්ච මේ සම මසට ඇලිලා තිබ්බ සම වියපත් වෙනකොට පින්වත්නි මොකද වෙන්නේ? අර මසෙන් එල්ලා වැටෙන්න පටන් ගන්නවා. රැලි වැටෙන්න පටන් ගන්නවා. මේක වෙන්නේ මොකකින්ද? වායුව විසින් කරපු විපරීතයක්. වායුව විසින් තමයි මේක කළේ. අන්න ඒක තමයි කිව්වේ වලිත්තචතා. ඊළඟට මේ ජරාවට පත් වෙනකොට ස්වභාවය තමයි ආයුනෝ සංහානි. ආයුනෝ සංහානි කියන්නේ ආයුෂයට හානි වෙනවා. ආයුෂයට හානි වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න තිබිච්ච කාලය අඩු වෙවි ගිහිල්ලා ජීවත් වුණ කාලේ වැඩි වෙනවා. ආයුෂයට හානි වෙනවා. තව ඉදිරියට බොහෝ කල් ඉන්න බෑ. තව බොහෝ සියක් අවුරුදු ගාණක් තව ඉන්න බෑ. හානි වෙලා ආයුෂයට පිච්චිලා ගිහිල්ලා වගේ. හරියට මොන වගේද? පින්වත්නි වයසට යනකොට හරියට පින්වත්නි ගමකට ගිනි ඇවිලුණා වගේ. ගමකට ගින්නක් ඇවිලුණොත් එහෙම පින්වත්නි ගින්න පෙනුනේ නැති වුණාට ගින්නෙන් පස්සේ සතියකට පස්සේ ආවත් කියන්න පුළුවන් මේ ගමට නම් ගින්නක් ඇවිලිලා කියලා. ඒ මොනව නිසාද කියන්න පුළුවන්? ගින්න දැක්කේ නැති වුණාට යම් දේවල් අලුගුඩවල් බවට පත් වෙලා යම් දේවල් වල භාගයක් දැවිලා භාගයක් පින්වත්නි ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඔය ටික දැක්කම කියන්න පුළුවන් මේකට ගින්නක් ඇවිලිලා කියලා. අන්න ඒ වගේ තමයි පින්වත්නි මනුස්ස ශරීරය වියපත් සමයේ වෙනකොට පින්වත්නි හොඳට බලන්න මේක ගින්නක් ඇවිලිලා නැද්ද කියලා. කළු පාටට තිබිච්ච කෙස් ටිකට ගින්නක් ඇවිලිලා දෙකක් තුනක් කළු පාටින් ඉතුරු වෙලා ඔක්කොම සුදු වෙලා. ඊළඟට ඇඟට වාත්තු කලා වගේ තිබිච්ච සම ගින්නක් ඇවිලිලා නැද්ද? කට පුරාම තිබිච්ච ලස්සන දත් ටික ගින්නක් ඇවිලිලා නැද්ද? කටේ දතක් දෙකක් ඉතුරු වෙන්න අන් සියලු දත් ටික වැටිලා ගිහිල්ලා. හිතේ හයියටත් ගිනි ඇවිලිලා, ඇඟේ හයියටත් ගිනි ඇවිලිලා, කොණ්ඩෙටත් ගිනි ඇවිලිලා,
සමටත් ගිනි ඇවිලිලා, තිබිච්ච නිරෝගීකමටත් ගිනි ඇවිලිලා, ඇස් බලන්නකො ඇස් දෙකේ පෙනීමටත් ගිනි ඇවිලිලා, කන් දෙකේ ඇහිීමටත් ගිනි ඇවිලිලා. ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ වයසට යන්න යන්න ජරාවට පත්වෙන්න මේ ඉන්ද්‍රියයන් මුහුකුරා යනවා පින්වත්නි. ඒ කියන්නේ පෙනී තිබිච්ච ඇස් දෙක නොපෙනී යනවා. ඇහි තිබිච්ච කන් දෙක නොඇසී යනවා. විතරක් නෙවෙයි සමහර විටකදී තරුණ කාලේ පින්වත්නි ගත්තු ආහාර වියපත් සමයේ ගන්නකොට දිරව ගන්න බැරුව යනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියයන් මේවා ක්‍රියාත්මක භාවයෙන් තොරයි. දුර්වලයි. ඔන්න ජරාවේ ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා නිතර මෙනෙහි කරන්න කිව්වා මමත් මේ ධර්මයට පත් වෙනවාමයි. අනික් අය මේ ධර්මයට පත් වුණාට මම මේකට අහු වෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න බෑ. ඒ කාන්තෙන් මමත් ජරාවට පත් වෙන කෙනෙක් කියලා හොඳට හිතන්න කියනවා. නිතර නුවණින් සිහි කරන්න කියනවා. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපොයි මං ජරාවට පත් වෙන්නේ නැත්තම් හොඳයි. මේ ජරාව කියන වචනේ මට අහන්නවත් නැත්තම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. දේශනාව එහෙම තියෙනවා. මේ ධර්මයේ නොදන්න අසෘතවත් වූ ප්‍රතඥයට නචවතනෝ මේ ජරාව කියන වචනේ අහන්නවත් නැත්තම් හොඳයි කියලා හිතෙනවා. මං ජරාවට පත් වෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒක කොහොම ලැබෙන්නද? මොන කැමැත්තක් මොන පැතුමක් තිබ්බත් පින්වත්නි උපන්න සත්වයා ජරාවට යන්න එපා කියලා එකක් ලැබෙන්නේ නැහැ. ඒක ලෝකේ කිසිවෙකු විසින්වත් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුහාම අහනවා ඇයි ජරාවට පත් වෙනවා කියලා අපි නිතර සිහි කරන්න ඕන. ඇයි නිතර සිහි කරන්න ඕන? හේතුව තමයි මේ ලෝකේ සත්වයෝ යම් යම් මත්වීම් වලින් මත් වෙනවා පින්නතුනේ. ඒ යම් යම් මත්වීම් වලින් මත් වුනහම මිනිස්සු කයින් අකුසල් කරනවා. වචනෙන් අකුසල් කරගන්නවා. ඊළඟට මනසින් අකුසල් කරගන්නවා. කයින් වචනෙන් මනසින් අකුසල් කරගත්තම ඒ අකුසලයන්ගේ විපාකය දුකයි. අන්න ඒ අකුසලයන්ගේ විපාකයේ දුකයි නම් ඒ දුක් විපාක ගෙනල්ලා දෙන අකුසලයන් කරන්නේ යම් යම් මදයන්ගෙන් මත්වෙච්ච නිසා නම් අන්න එහෙම මත්වෙන එක මදයක් තමයි යෞවන මදය කියලා කියන්නේ. යොබ්බන මදේන මත්තා කායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසාය දුච්චරිතං චරති. යෞවන මදය යොවුන් මදය යොබ්බන මදය කියන්නේ. එතකොට යෞවනකම නරකක් නෙවෙයි. නමුත් යෞවනකමින් මත්වීම පින්වත්නි නරකක්. යෞවන මදයෙන් පින්වත්නි මත් වුනොත් ඔහු ඕනෙම අකුසලයක් තිදොරින් කරනවා. හැබැයි ඒ යෞවනකමම පින්වත්නි මේ ශාසන බ්‍රහ්මචර්යාවට යෙදෙව්වොත් පින්වත්නි අන්නේ පුද්ගලයා තමන් වෙනුවෙන් බොහෝ දේ මේ ශාසනයෙන් කරගන්නවා. එතකොට ඇයි තමන් වයසට යනවා තමන් ජරාවට පත් වෙනවා කියලා නිතර මෙනෙහි කරන්න කිව්වේ එහෙනම් මේ ලෝකයේ සත්වයෝ යෞවන මදයෙන් මත් වෙනවා. යෞවන මදයෙන් මත් වෙලා පින්නතුනේ කයෙන් දුසිරිත කරනවා. වචනයෙන් දුසිරිත කරනවා. මනසින් දුසිරිත කරනවා. ඒ දුසිරිත කරපුවාම ඒ තිදොරින් කරපු දුස්චරිත නිසා ඒ තිදොරින් කරපු අකුසල් නිසා අනේක විද දුක්ඛ දෝමනස්යන්ට මේ පුද්ගලයා මුණ දෙනවා පින්වත්නි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාළේ
තරුණ කාලෙම මෙනෙහි කරන්න කියලා මම ජරාවට පත් වෙන කෙනෙක් කියලා. එතකොට මත් වෙන්නේ නැහැ පින්වත්නි. තරුණකම කුසලයෙන් ඉක්මවන්න පුළුවන්. තරුණකම සීලයෙන් ඉක්මවන්න පුළුවන්. තරුණකම ගුණයෙන් ඉක්මවන්න පුළුවන්. නැත්තම් තරුණකම පින්වත්නි මත් වෙන කාරණයක් කරගත්තොත් හැම තප්පරයක් ගානෙම ඒ තරුණකම තමයි මේ නැති වෙන්නේ. හැබැයි ඒ තරුණකම ඒ පුද්ගලයා මත් වුණොත් තරුණකමින් ඉක්මවන්නේ ගුණයෙන් නෙවෙයි පින්වත්නි අසත් ධර්මයෙන්. ඒ තරුණකම පාපයෙන් එතකොට පින්වත්නි ඉක්මවනවා. අකුසලයෙන් ඒ තරුණකම ඉක්මවනවා ඊට පස්සේ. අන්න ඒ යෞවන මදේ මත්වෙන්න තමයි නිතර නිතර මෙනෙහි කරන්න කිව්වේ මම ජරාවට පත්වෙන කෙනෙක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කිව්ව තව කාරණයක් තියෙනවා. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්හම් පච්චවෙක්කි තබ්බං ඉත්තියාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා. මේ ව්‍යාධි ධර්මය කියන එක මම ස්වකීය කරගත්තු කෙනෙක්. එහෙමත් නැත්නම් මේ ව්‍යාධි ධර්මය ස්වභාව කරගත්තු කෙනෙක් මම ව්‍යාධිය කියන එක ඉක්මවලා නැහැ. ඒ කියන්නේ මම ලෙඩ නොවෙන කෙනෙක් නෙවෙයි, මමත් ලෙඩ වෙන කෙනෙක්. මමත් ගිලන් වෙන කෙනෙක්. මමත් මේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන කෙනෙක් කියලා හොඳට සිහි කරන්න කිව්වා. පින්වත්නි, කාටද කියන්න පුළුවන් ඉදිකටු තුඩක් අරගෙන ඒ ඉදිකටු තුඩ තියලා මගේ කයේ මෙන්න මෙතන නම් ලෙඩක් හැදින්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? කාටවත් කියන්න බෑ. පින්වත්නි, බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජಂತಿ. මේ කය කියන එක බහු දුක්ඛෝ බොහෝ දුක් තියෙන එකක්. බහු ආදීනවෝ බොහෝ ආදීනව තියෙන එකක්. අස්වැසිල්ල ඊටාම ස්වල්පයි. ඊටාම ස්වල්ප ආස්වාදයක් අස්වැසිල්ලක්. හැබැයි බොහෝ දුක් ගොඩක්, බොහෝ ආදීනව ගොඩක්. ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජಂತಿ. මේ කයේ විවිධ වූ ආබාධයන් උපදිනවා. සෙය්‍යති ධම්මොනවද? චක්කු රෝගෝ ඇහෙත් රෝග, සෝත රෝගෝ කනිත් රෝග, ගාන රෝගෝ නාසේත් රෝග, ජීවහා රෝගෝ දිවෙත් රෝග, කාය රෝගෝ කයෙත් රෝග, සීස රෝගෝ ඔළුවෙත් රෝග, කන්න රෝගෝ කනිත් රෝග, මුඛ රෝගෝ කටෙත් රෝග, දන්ත රෝගෝ දත්වලත් රෝග, තව සෙම, පිත, දද, කුෂ්ඨ. පින්වත්නි, මේ කයේ මොන තරම්නම් රෝග හැදෙනවද? ඒකනේ කිව්වේ රෝග නිද්ධම් පබංගුරං කියලා. මේ රෝග නැමැති කුරුල්ලන්ට මේ කය කූඩුවක් කියලා. රෝග කියන්නේ කුරුල්ල නම් ඒ කුරුල්ලන්ට කූඩුව තමයි පින්වත්නි මේ කය. ඒ තරම්ම මේ කයේ රෝග හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ බව හොඳට සිහිනුවණින් මෙනෙහි කරන්න කියලා. හොඳට මෙනෙහි කරන්න. තථාගත ශරීරයත් ගිලන් වුණා. සාරිපුත්ත ආදී උතුමන් වහන්සේලාගේ ශරීරත් ගිලන් වුණා. මගේ කයත් ඒ ව්‍යාධිය ඉක්මවලා නැහැ. ඒ කියන්නේ ලෙඩ නොවෙනවා කියලා එකක් මගේ කයට උරුම නැහැ. මගේ කයත් එහෙමම එකක්. හැබැයි ධර්මයේ නොදන්න අශෘතවත් පෘතජ්ජනයට හිතෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාධි කියන එක නම් මට හැදින්නේ නැත්තම් හොඳයි. මේ ව්‍යාධි කියන වචනේවත් මට අහන්න නැත්තම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතුණා කියලා මේ කය ගිලන් නොවී තියෙයිද? මේ කය ගිලන් නොවී තියෙයිද?
හොඳට වටහා ගන්න නිසා මේ කය ගිලන් වෙන එකක්. ගිලන් වෙන එකක්. අනේක විද රෝගාබාධයන්ට මේක විවර වෙච්ච එකක්. එනිසා නිතර තමන්ගේ කය ගිලන් වෙන කයක් කියන එක මෙනෙහි කරන්න කිව්වා. ඇයි එහෙම මෙනෙහි කරන්න කිව්වේ? පෙර සඳහන් කළ පරිද්දෙම පින්නතුනේ මේ ලෝකයේ තියෙනවා මත්වීම්. ඒ මත්වීම් වලින් මත්තුන සත්වයෝ කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා. තුන්දොරින් දුසිරිත් කළාම කළ දුසිරිතේ විපාකය සැපදායක නැහැ. කළ දුසිරිතේ විපාකයේ දුක් සහිතයි. අන්න ඒ වගේ සත්වයා මත්වෙන එක මත්වීමක් තමයි පින්වත්නි ආරෝග්‍ය මදය කියලා කියන්නේ. අර ඉස්සෙල්ල කිව්වා යෞවන මදය. යෞවන මදයෙන් මත්වෙච්චයි හිතනවා අපි වයසට යන්නේ කියලා. ඒ නිසා මත් වෙලා අකුසල් කරගන්නවා. ඊළඟ මදේ තමයි ලෙඩක් දුකක් ප්‍රකටව නොපෙනෙනකොට එයාට හිතෙනවා මට ලෙඩ හැදෙන්නේ නැහැ. මම නිරෝගී. මට කිසි ලෙඩක් නැහැ. සමහර විට කියනවා මට ඉහෙම් බහින ලෙඩක් නැහැ කියලා ඔන්න මත් වෙනවා. ඒක මත්වීමක්. ඒ මත්වීම නිසා මොකද කරන්න පින්නත් කුසල් පහු කරනවා. තුන් දොරින් අකුසල් කරන්න පටන් ගන්නවා. අන්න ඒ ආරෝග්‍ය මදයේ දුරුවීම පිණිස තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර තමන් ලෙඩට දුකට පත්වෙන කෙනෙක් කියලා මෙනෙහි කරන්න කියලා. කොච්චර ලස්සන ප්‍රතිපදාවක්ද? ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තුන්වෙනි මෙනෙහි කළ යුතු කාරණය මරණ දම්හෝම්හි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්තියාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මේ මරණ ධර්මය කියන එක මම ස්වභාව කරගත්තු එකක්. මම නොමැරී ඉන්න කෙනෙක් නෙවෙයි. මම මරණය ඉක්මවපු කෙනෙක් නෙවෙයි. මමත් මැරෙන කෙනෙක් කියලා සිහි නුවණින් මෙනෙහි කරන්න කිව්වා. මමත් මැරෙන කෙනෙක් කියලා සිහි නුවණින් මෙනෙහි කරන්න කිව්වා. ධර්මයේ නොදන්න අසෘතවත් පෘතජ්ජනයට සිතවිල්ලක් උපදින්න පුළුවන්. අනේ මම මැරෙන්නේ නැත්තම් හොඳයි. මට මරණය කියන වචනෙවත් අහන්න නැත්තම් හොඳයි කියලා සිතවිල්ලක් උපදින්න පුළුවන්. හැබැයි මම මැරෙන්නේ නැත්තම් හොඳයි මට මැරෙනවා කියන වචනෙවත් අහන්න නැත්තම් හොඳයි කියලා හිතිච්ච පමණින් මරණය කියන එක මේ පුද්ගලයාට නොඑළඹෙයිද? ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මරණය ගැන හිතන්න. මමත් මැරෙන කෙනෙක් කියලා. කතමං චාවුසෝ මරණං යා තේසං තේසං සත්තානං තම්හා සත්තනිකායේ චුති චවනතා කන්ධානං භේදෝ කලේභරස්සනික්කේපෝ අයං උච්චතාවුසෝ මරණං. ඒ සත්වනිකායන් වල තම්මා සත්තනිකායේ චුති චවනතා චුතවීමත් පේන්න තියෙනවා නම් ස්කන්ධයන්ගේ බිඳීමක් පේන්න තියෙනවා නම් ඔන්න මරණය. එතකොට පින්වත්නි නිරේ නිරිසත්වයක් එතන අතුරුදහන් වෙන එකත් මරණයමයි. මනුස්ස ලෝකයේ මිනිස්සෙක් මේ සිද්ධ වන මූණපාන මරණයත් ඒකමයි. ඊළඟට දෙවියෙක් දිව්‍යාත්ම භාවය හැරලා චුත වෙනවා නම් ඒකත් මරණයම තමයි.
එතකොට මරණය අපි කවුරුත් ඉක්මවලා නැහැ. අපි හැමෝම මැරෙනවා. බුදුහාරෝ නිතර නිතර අපිට සිහි කරන්න කිව්වා මරණ ධම්මෝම් හි මරණං, මමත් මැරෙන කෙනෙක් කියලා. මේ ලෝකේ නොමැරී ඉඳපු කෙනෙක් නැහැ. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වේසති. හරියට අපරාධකාරයෙක් පස්සේ වදකේ කෙලවනවා වගේ පින්නතුනේ අපේ පස්සේ එලවන්නේ මරණේ. ඊසකං අනිවත්තන්තං සතතං ගමනුස්සකං. පින්වත්නි ජීවිතං උදයා අත්තං සුරියෝ විය ධාවති. අහසට නැගිච්ච වලාකුළ පින්වත්නි නොනවත්වාම යනවා වගේ. පින්වත්නි මේ ජීවිතයත් මරණය කරාම නොනවත්වා යනවා. නොනවත්වාම යනවා. දුරට විද්දම ඊතලයක්. ඊතලයේ ඇති ජවය බලය කොච්චරක්ද? ඊසකං අනිවත්තන්තං. ඒ ජවය ඇති තාක් ගිහිල්ලා ඊතලයේ කොහේ හරි වැටෙනවා වගේ. පින්වත්නි පුළුවන් තා කාලයක් මේ කය නරත්තු කරවලා ජීවිතේ පවත්වලා අන්තිමේදී මේ මහ පොළොව මැත්තේ මැරිලා වැටෙනවා. ඊතලයක් වැටුණා වගේ. එනිසා මේ ස්වභාවය බුදුහාර දේශනා කරන නිතර මෙනෙහි කරන්න කියලා. තමන් මැරෙන කෙනෙක්. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතායිද. අතීතයේ කොච්චර සම්පත්ති බිච්ච මැරෙන එකෙන් බේරෙන්න පුළුවන් නම් එහෙම බේරෙන්න පුළුවන් කොච්චරයි හිටියද. මහා සම්මතාදි රජදරුවෝ මහා ප්‍රතාපවත් පාලකයෝ පින්නතුනි ඒ ඔක්කොම මොකද වුණේ? යතා සත්තා මතා ඉද. ඒ අය කෝ කියලා ඇහුවොත් එහෙම ඒ සත්වයෝ මැරුණා. තථා අහං මරිස්සාමි. එහෙනම් ඒ වගේම මමත් මැරෙනවා. එහෙනම් ඒ වගේම මාත් මැරෙනවා. එනිසා මරණය ගැන නිතර මෙනෙහි කරන්න කිව්වා. ඒ මරණය ගැන මෙනෙහි කරපුවාම මැරෙනව නෙමෙයි. සමහර කෙනෙක් අද හිතනවා මරණය ගැන මෙනෙහි කරපුවාම මැරෙයි වගේ. නෑ පින්වත්නි අපි කොහොමත් මැරෙනවා. ඇයි මරණය ගැන නිතර මෙහෙම සිහි කරන්න කිව්වේ? මේ ලෝකේ තවත් තියෙන මදයක් තමයි ජීවිත මදය කියන එක. මිනිසුන්ට තමන්ගේ ජීවත්වීම පිළිබඳව ජීවත්වීමේ කාලපරාසය පිළිබඳව මත්වීමක් තියෙනවා. මට දැන් මෙච්චරයි මට දැන් මෙන්න මෙච්චර කාලයක් වෙනවා කියලා. ආදී වශයෙන් පින්නත් ජීවිතයේ පිළිබඳව මිනිසුන්ට මත්වීමක් තියෙනවා. එතකොට බලන්න ඉස්සෙල්ලා කිව්වා පින්නත් මොකද්ද? යොබ්බන මදේ, යෞවන මදේ, ඊළඟට ජීවිත මදේ, ඊළඟට ආරෝග්‍ය මදේ. බලන්න මේ ඔක්කොම මත්වීම්. පින්වත්නි සුත්ත නිපාතේ කුද්දක නිකායේ පෙන්නනවා මත්වීම් 27ක් පිළිබඳව. මත්වීම් 27ක්. මේ කියන විදිහට පින්වත්නි ආරෝග්‍ය මදය, යොබ්බන මදය, ජීවිත මදය, ධන මදය, ගෝත්‍ර මදය, රූප මදය ආදී වශයෙන් මිනිස්සු මත්වෙන මත්වීම් 27ක්. අපි බොහෝ විට මත්වීම් කියලා කියන්නේ පින්වත්නි සුරාවෙන් මත්වීම විතරයි. හැබැයි පින්වත්නි සුරාවෙන් මත්වීම හෝරා 2 3කින් 4කින් 5කින් හරි පින්වත්නි නැවත ප්‍රකෘති තත්වයටපත් වෙයි. ඒ නැවත ප්‍රකෘති තත්වයට පත් වුණාට පස්සේ ධර්මාවබෝධයටත් ඒ පුද්ගලයා සුදුසුයි. හැබැයි කෙනෙක් රූපයෙන් මත් වුණොත් ඒ රූපයෙන් මත්වීම පින්වත්නි අරට වඩා භයානකයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ හරි ඒ මත්වීම පින්වත්නි ඒ රූපයෙන් මත්වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා හරි පින්වත්නි තමන්ගේ වරද කරගන්න පුළුවන්.
එතකොට බලන්න හොඳට පින්වත්නි මේවා සලකලා ඒ මත්වීම් සුරාවෙන් මත්වෙන එක හෝරා ගානකින් ඉවරයි. නමුත් ඔය කියන පින්වත්නි රූප මදේ, ධන මදේ, ගෝත්‍ර මදේ, යෞවන මදේ මේවා පින්වත්නි හෝරාවෙන් 2-3 සිඳිලා යන දේවල් නෙවෙයි. බුද්ධාන්තර ගණන් මේවා පවතින්න පුළුවන්. ඒක නිසයි ඒව දුරු කරගන්න බුදුහාමුදුරුවෝ මේ මාවත අපිට දේශනා කරන්නේ. එතකොට මෙනෙහි කරන්න කියනවා තව එකක් සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. අර ජීවිතේ පැවැත්වීම පිළිබඳවත් පින්වත්නි මත්වෙච්ච කෙනා ඒ මත්වීමේ ඉඳලා පින්වත්නි බොහෝ අකුසල් කරගන්න ඕනේ. කයෙන් අකුසල් කරනවා, වචනෙන් අකුසල් කරනවා. අනේ මොන මරණයක්ද? කොයි කාලෙද මැරෙන්නේ? තව මැරෙන්න කල් තියෙනවනේ කියලා එයා පින්වත්නි නානාවිධ අකුසල් කරගන්නවා. ඊළඟට බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්නේ කිව්වා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මේ ලෝකේ තමන්ට යමෙක් ප්‍රියයි නම් තමන්ට ප්‍රිය සියල්ලෝ මෙන්ම තමන්ට ප්‍රිය සියල්ලෝ මෙන්ම තමන්ට ප්‍රිය සියල්ල නානා භාවෝ විනා භාවෝ. නොයෙක් වෙනස් ස්වභාවයන්ට විපරීත තත්වයන්ට ස්වභාවයන්ට පත්වෙනවා කියලා හොඳට මෙනෙහි කරන්න කිව්වා. එතකොට තමන්ගේ ඇලීම දුරු කරගන්න, තමන්ට තමන් කෙරෙහි තියෙන ඇලීම දුරු කරගන්න මුල් කාරණා 3ම උපකාරයි. හැබැයි මෙතෙන්දී ජරා ස්වභාවය, ව්‍යාධි ස්වභාවය, මරණ ස්වභාවය තමන්ගේ ප්‍රියයන් තුලිනුත් දකින්න ඕන. ඒ කියන්නේ තමා කෙරෙහිද තියෙන ඇල්ම දුරු කරගන්න, අනුන් කෙරෙහිද තියෙන ඇල්ම දුරු කරගන්න. ආධ්‍යාත්මික ලෝකයේ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරගන්න, බාහිර ලෝකයේ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරගන්න. මමත් මරණයට පත්වෙන කෙනෙක්, මමත් වයසට යන කෙනෙක්, මමත් ලෙඩ දුකට පත්වෙන කෙනෙක්, මට ප්‍රියයි නම් යමෙක්, ඒ ප්‍රිය අයද ලෙඩ වෙන අය, ඒ ප්‍රිය අයද වියපත් වෙන අය, ඒ ප්‍රිය අයද මරණයට පත්වෙන අය, එයාලගේ ඒ වෙනස් වන ස්වභාවයන්, අන්‍යතාවයන්ට පත්වෙන ස්වභාවයන්, වෙනස් තත්වයන්ට පත්වෙන බව අපි නුවණින් නිතර මෙනෙහි කරන්න ඕන. මොකද ප්‍රිය මනාප වූ මේ කැඩෙන බිඳෙන paludu වෙන ලෝකය කැඩෙනකොට, බිඳෙනකොට, paludu වෙනකොට කැඩෙන බව තේරුම් අරන් ඉන්න ඕන. බිඳෙන බව තේරුම් අරගෙන ඉන්න ඕන. paludu වෙන බව තේරුම් අරගෙන ඉන්න ඕන. කැඩෙන ලෝකයක් නොකැඩේවා කියලා හිතාගෙන පතාගෙන නොකැඩේවි කියන බලාපොරොත්තුවකින් අයිති කරගන්න හදපුවම කැඩෙන ලෝකේ කොහොමත් කැඩෙනවා. අපි අයිති කරගත්තත් නැතත් නොකැඩේවා කියන පැතුමකින්, නොකැඩේවි කියන බලාපොරොත්තුවකින් අයිති කරගන්න හදපු දේවල් කැඩෙනකොට මිනිසුන්ට දරන්න බෑ පින්වත්නි. බිඳෙන දේවල් නොබිඳේවා කියලා පැතුම් පතාගෙන, බිඳෙන දේවල් නොබිදේවි කියලා බලාපොරොත්තු හදාගෙන පින්වත්නි මේ ලෝකේ අයිති කරගන්න හැදුවට බිඳෙන ලෝකයේ බිඳෙනකොට පින්වත්නි මිනිසුන්ට දරන්න අමාරුයි. ඒ නිසයි බුදුහාමුදුරුවෝ වදාළේ මේ ලෝකේ ප්‍රියමනාප අය, ප්‍රියමනාප දේවල් මේ සියල්ල වෙනස් තත්වයන්ට, විපරීතයන්ට පත් වෙනවා කියලා හොඳට මෙනෙහි කරන්න කියලා. කොච්චර ගැළවිල්ලක් බුදුරජාණන් වහන්සේ අපිව ගලවනවද? කොච්චර පිහිටක් අපිට බුදුරජාණන් වහන්සේ වෙනවද බලන්නකෝ. එතකොට මේ ලෝකේ බාහිර සිදුවීම් වලින්, බාහිර ලෝකේ කැඩෙන බිඳෙන දේවල් වලින් ලෝකේ අපි හිත පෙරලා ගන්න නැතුව, සසල කර ගන්න නැතුව පින්වත් නිරැඳෙන්න පුළුවන්, රැකෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියන කාරණයක් මොකද්ද? කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා
තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බං. දැන් අර සියලු මත්වීම් වලින් පින්වත්නි මත්තුනහම කයෙන් වචනෙන් මනසින් දුසිරිත් කරනවා කිව්වනේ. දැන් මෙනෙහි කරන්න ඕන පින්වත්නි මොකද්ද? කර්මය. කයෙන් කළාද වචනෙන් කළාද සිතින් කළාද කම්මස්ස කෝම්හි මම කර්මය ස්වකීය කරගත්තු කෙනෙක්. ඒ කියන්නේ මම කළා නම් කර්මයක් ඒක මටයි. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. දෙමව්පිය පෝෂණය කරන්න කියලා යම් පුතෙක් අධාර්මික විසමචර්යාවෙන් අම්මා තාත්තා පෝෂණය කළා නම් මරණයට පත් වෙලා නිරේගාමී වෙනකොට කියන්න පුළුවන්ද නෑ මම මේ අම්මා තාත්තා නිසයි අධර්මචර්යාවෙන් විසමචර්යාවෙන් ජීවත් වුනේ කියලා. අම්මට තාත්තට කියන්න පුළුවන්ද නෑ මගේ පුතා නිරේට යන්න ඕන නෑ. අපි නිසයි ඒ පුතා අධර්මචර්යාව විසමචර්යා කළේ කියලා කියන්න පුළුවන් අම්මට තාත්තට. අම්මට තාත්තට කියන්නත් බෑ. දරුවන්ට කන්න දෙයක් දෙන්න නැති නිසා දරුවෝ පෝෂණය කරන්න කියලා ධර්මචර්යා විසමචර්යා කරනවා යමෙක්. මරණාසන්න වෙලාවේදී පින්වත්නි නිරේ වැටෙන්න හදනකොට කිව්වකිද මම මේ දරුවන්ට කන්න දෙන්නයි මේ අධර්මචර්යාව විසමචර්යාව කළේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ දරුවන්ට පින්වත්නි කියන්න පුළුවන් ද අපේ තාත්තා අපිව බේරගන්නයි අපිට අපේ බඩ පුරවන්නයි මේ විදිහට මේ නිරේ යන කර්ම කරගත්තේ. ඒ නිසා අපේ තාත්තට සමාව දෙන්න කියලා. එහෙම දරුවන්ට කියන්නත් බෑ. ඒ නිසා තමන් කළා නම් කර්මයක් ඒක තමන්ටමයි. අරගොල්ලෝ නිසයි අපිට පව් පිරෙන්නේ කියලා මේක වෙන වෙන අය මත දෙන්න බෑ. තමන් කරගත්තු කර්මයේ තමන්ට. ඊළඟට කියනවා කම්ම දායාදෝ අපි හැමෝම කර්මය දෑවැද්ද කරගෙන ඉන්නේ. අපි කර්මයේ දායාද කරගෙන ඉන්නේ. එතකොට යම් මනාලියක් තමන්ගේ අලුත යන ස්වාමියාගේ ගෙදරට තමන්ගේ දේපොළ අරන් යනවා වගේ තමන්ගේ දායාද අරන් යනවා වගේ අපි මේ භවයට අරන් ආවෙත් පින්වත්නි අපි සංසාරේ රැස් කරගත්ත කර්ම ශක්තියමයි. ඒ කර්ම ටිකම තමයි පින්වත්නි මේ අපි දෑවැද්ද හැටියට අරන් මේ භවයට ආවේ. දැන් මෙතනදී පින්වත්නි රැස් කරමින් ඉන්නෙත් අන්න ඒ කර්ම කියන දෑවැද්දමයි. එනිසා කම්ම දායාදෝ කම්ම යෝනි කර්මයෙන්ම උපන්න අය මේ මනුස්ස භවයට ආවේ කර්මයෙන්. තිරිසන් භවයට යම් සතෙක් වැටෙනවා මොකින්ද? කර්මයෙන්. പ്രേත ලෝකෙට යම් සත්වයෙක් වැටෙනවා මොකෙන්ද? කර්මයෙන්. නිරේට වැටෙනවා යම් සත්වයෙක් මොකෙන්ද? කර්මයෙන්. යම් සත්වයෙක් දෙව්ලොව උපදිනවා කුමකින්ද? කර්මයෙන්. එනිසා කම්ම යෝනි. ඊළඟට කියන කම්ම බන්දු කර්මය ඥාතිය කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. ඥාතියානන් දුකේදිත් සැපේදිත් අත් නොහැර ළඟ ඉන්න ඕන. අන්න ඒ වගේ ඔබ මම ළඟම දුකේදිත් සැපේදිත් රැඳෙන ඥාතියෙක් වෙත් නම් ඒ ඥාතිය තමයි පින්වත්නි කර්මය. කම්ම පටිසරණා කර්මය පිහිට කරගෙන ඉන්න පින්වත්නි. අද අපි යම් සැපයක් විඳිනවා නම් ඒ සැපයත් පින්වත්නි කර්මය නිසා. මතු සුගති භවයක් හරි ලබනවා නම් ඒකත් කර්මය නිසා. නිතර නිතර හිතන්න කිව්වා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. මං යම් කර්මයක්ද කරන්නේ ඒ කර්මය කළු වුණොත් කළු විපාකමයි. ඒ කර්මය සුදු කර්මයක් වුණොත් ඒකේ විපාකය සුදු විපාකමයි. යා දිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමක්ද වපුරන්නේ වපුරන දේටම අනුරූප වෙච්ච අස්වැන්නක් ලබනවා.
ඒ නිසා මේ මදයන්ගෙන් මත් වෙලා දොරින් කෙරෙන අකුසල් නොකර ඉඳයි බුදුරජාණන් වහන්සේ මේවා නිතර සිහි කරන්න කිව්වේ. තං ඨානං අබින්හම් පච්ච වෙක්කනතෝ මග්ගෝ සංජායති. මේ ටික හොඳට නුවණින් මෙහෙය කරනකොට ලෝකෝත්තර මාර්ගයේ මේ ශ්‍රාවකයාට උපදිනවා. ජරා ධර්මයේ ගැන, ව්‍යාධි ධර්මයේ ගැන, මරණය ගැන, ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන බව, ඊළඟට පින්වත්නි කර්මය ස්වකීය කරගත්තු බව, මේ සියල්ල නිරතුරු නැවත සිහි කරනකොට මාර්ගයේ උපදිනවා. සෝ තම් මග්ගං ආසේවති භාවේති බහුලී කරෝති. ඔහු ඒ මාර්ගය ආසේවති සේවනය කරනවා, භාවේති වඩනවා, බහුලී කරෝති නැවත බොහෝ කොට වඩනවා. තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංයෝජනා පහියන්ති. අන්න ඒ මාර්ගය නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ පින්වත්නි? සංයෝජනා පහියන්ති. සංයෝජන ධර්මයෝ ප්‍රහාණය වෙලා යනවා. අනුසයා ව්‍යන්ති හොಂತಿ. අනුසය ධර්මයෝ පින්නතුනේ දුරු වෙලා යනවා. අනුසය ධර්මයෝ දුරු වෙලා යනවා. ඒ නිසා මේ ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, ප්‍රියමනාප වස්තුන්ගෙන් සහ ප්‍රියමනාප අයගෙන් වෙන් වෙන බව, විපරීත වෙන බව සහ කර්මය ස්වකීය කරගත්තු බව. පින්වත්නි මේ ටික යමෙක් නිරතුරු සිහි කරනවා නම් අන්න ඒ ශ්‍රාවකයාගේ සංයෝජන ධර්මයන්, සංයෝජන කියන්නේ බැඳ තබන මේ ධර්මයෝ, සසරට බැඳ තබන මේ ධර්ම පහියන්ති දුරු වෙලා යනවා. සසරට බැඳ තබන මේ සංයෝජන ධර්ම දුරු වෙලා යනවා. අනුසයා ව්‍යන්ති හොಂತಿ. අනුසය ධර්මයෝ, අනුසය ධර්ම කියන්නේ නිදිගත්තු ස්වરૂපයෙන් సంతානයේ තුල පවතිනා වූ මේ කිලේස් මූලයෝ ව්‍යන්ති හොಂತಿ. ඒ ටික දුරු වෙලා යනවා. දුරු වෙලා යනවා. ඒ නිසා පින්වත්නි මේ හැම දිනාම මේ ධර්ම නිරන්තරව නුවණින් මෙනෙහි කරන්න, සලකන්න උත්සාහවන්ත වෙන්න. එයමයි ඔබට ඔබේ රැකවරණයට කරගන්නට තිබෙන්නේ. ඔබ සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ F167 රන්දිය උයන ඇකිරියගල පාර කෑගල්ල යන ලිපිනේ පදිංචි ප්‍රදීපා සෙනවිරත්න මහත්මිය, චාතුල්‍යා සෙනවිරත්න දියණිය සහ චමත් සෙනවිරත්න සහ ධනිත සෙනවිරත්න යන පුතණුවරුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ F167 රන්දිය උයන ඇකිරියගල පාර කෑගල්ල ලිපිනේ පදිංචිව සිටි 2021 වර්ෂයේ සැප්තැම්බර් මාස 4 වන දින කොරෝනා උවදුරින් නොසිතූ මොහොතක අකාලයේ දායකත්වයේ දරූ අය අතරින් සමුගත් සුරාබදු පරීක්ෂක උපුල් සෙනවිරත්න මහත්මාණන්ගේ අභාවයෙන් වසරක් පූර්ණත්වයට පත්වීම නිමිති කර ගනිමින් එතුමන්ටත් පවුලේ නමින් මියගිය සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පින් කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිත සැපවත් වේවා, කෙලවර අමා මහ නිවන් සුවයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනා ඇතුළු ලෝකවාසී සියලු සත්වයින්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සියලු දෙනාගේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය උපුල් සෙනවිරත්න මහත්මාණන් ප්‍රධාන
සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටු වේවා. යහපත් කටයුතුද සඵල වේවා. සුවසේ ධර්මාවබෝධය පිණිසත් ධර්ම දානමය කුසලය උපනිශ්‍රය වේවා. ඒ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනය සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං